ආයුබෝවන් ආදරණීය දුවලා පුතාලාට. ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහනට දුවලා පුතාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද දවසේ 4 වන ශ්‍රේණියේ දුවලා පුතාලාට පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය යටතේ පාඩමක් තමයි මං අරගෙන එන්නේ. අද පාඩම තමයි අප අවට සත්තු දෙවනි කොටස තමයි මේ පාඩමේ මම අද දවසේ අරගෙන එන්නේ. එහෙනම් අපි බලමු අප අවට සත්තු කියන පාඩමේ පළවෙනි කොටසේදී අපි මොනවද ඉගෙන ගත්තේ කියලා. පුතාලට මතක ඇති අපි මේ පාඩම මුල් කොටසේදී පුංචි නිරීක්ෂණ චාරිකාවක් ගියා. ඒ නිරීක්ෂණ චාරිකාවට ගිහිල්ලා අපි අප අවට ඉන්න සත්තු නිරීක්ෂණය කළා. ඇතැම් කුඩා සත්තු අපි අත්කාචයක් උපයෝගී කරගෙන නිරීක්ෂණය කළා. ඉතින් ඊට පස්සේ අපි මේ දැකපු සත්තු කොහෙද ඉන්නේ මොනවද කන්නේ ඇයි ඒගොල්ලෝ සමහරක් තැන්වල වැඩිපුර ඉන්නේ වගේ තොරතුරු හොයලා බැලුවා. ඊට පස්සේ අපි දිවා කාලේ හැසිරෙන සතුන් රාත්‍රී කාලයේදී හැසිරෙන සතුන් කියලා මෙයාලා හැසිරෙන වේලාව අනුව වෙන් කරලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි සත්තු කීප දෙනෙක් තෝරගත්තා. ඒ සත්තුන්ගේ හැඩය අනුව ශරීර ලක්ෂණ අනුව අපි යාලව වර්ග කළා. පුතාලට ඒවා හොඳින් මතක ඇති නේද? ඒ වගේම තමයි අපි සත්තුන්ට ආදරය කරන්න ඕනේ. සත්තුන්ට හිරිහැර කරන්න ඕනේ නෑ. දයාව දක්වන්න ඕනේ. මෙන්න මේ වගේ ගැන කියවෙන ගීතයක් රස වින්දා. ඒ වගේම අපි සත්තුන්ට හිරිහැර කළාම එයාලා කොච්චර දුකටපත් වෙනවද කියන එක ගැන කියවෙන කතන්දරයකට සවන් දුන්නා. තවත් අපි ඒ වගේම තමයි මේ අපවට සත්තු ගැන කතා කරද්දී සතෙක් කතා කරන විදියට එයාලගේ හැඟීම් ගැන ඉගෙන ගත්තා. ඉතින් පුතාලට මං හිතනවා මේකෙන් අපවට සත්තු පාඩමේ පළවෙනි කොටස හොඳින් මතක් වෙන්න ඇති කියලා. පුතාලට මතකයිද අපි නිරීක්ෂණ චාරිකාව යනකොට ලස්සන මල්වත්තක සුදු පාට මලක වාලා හිටිය සමනලෙක් පුතාලට මතක ඇති කියලා මම හිතනවා. එහෙනම් පුතේ අපි ඒ සමනලයාගේ ජීවන චක්‍රය ගැන දැනගනිමු. ඒ කියන්නේ සමනලයාගේ ජීවන චක්‍රය කොහොමද ඉපදෙන්නේ කොහොමද එයාගේ පැවැත්ම කියලා අපි දැන් ඉගෙන ගන්නයි මේ සූදානම් වෙන්නේ. සමනල්ලෝ දැකලා තියෙනවා කියලා අපි මුලින්ම දන්නවානේ. අපි එදත් කතා කළා. හැබැයි සමනලයා හැදෙන්නේ කොහොමද කියලා ඔයාලා දැකලා තියෙනවද? සමහර දුවල පුතාලා දැකලා ඇති. සමහර දුවල පුතාලා දැකලා නැතුවත් ඇති. ඉතින් පුතේ මේ සමනලයාගේ ජීවන චක්‍රය එක දවසකින් වෙන දෙයක් නෙමෙයි. ඒ හින්දා මේක දවස් ගණනක ක්‍රියාවලියක්. අපි එහෙනම් දැන් සමනලයාගේ ජීවන චක්‍රය දැනගන්න ලස්සන මේ වීඩියෝව නරඹමු. පුතාලා හොඳට මේ වීඩියෝ එක බලන්න ඕනේ. මේකේ කොහොමද සමනලයා තමන්ගේ චක්‍රය චුට්ට වර්ධනය කරගෙන චක්‍රාකාරව සිදුවෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.
බලන්න හරි අපූරු සමනලෙක් හැදෙන විදිය. නිකමට හරි පුතාලට හිතුවද මේ ලස්සන සමනලයා පියාඹද්දි ඒ විදිහට හැදෙන්නේ කියලා. ඒක තමයි අපි අපාවට සත්තු නිරීක්ෂණය කරද්දී අපි ලස්සන විඳින ගමන්ම අපේ දැනුම තවත් වැඩි වෙනවා. අපි සතුන් ගැන හොයන්න පෙළඹෙනවා. දැන් අපි ඒ වීඩියෝ නැරඹීමෙන් අනතුරුව සමනලයාගේ ජීවන චක්‍රය මොනවාද පියවරවල් කියලා දැනගමු. සමනලයාගේ ජීවන චක්‍රය දැනගැනීම යටතේ තමයි අපි ඒ කොටස් ටිකත් ඉගෙන ගන්නෙ. සමනලයාගේ ජීවන චක්‍රය. ඇයි මේකට චක්‍රයක් කියලා කියන්නේ? පුතාලට පේනවා ඇති මේක චක්‍රයක් විදිහට ඊතල දාලා අපි පෙන්නලා තියෙනවා. අපි ඉදිරියට දැනගමු ඇයි සමනලයාගේ ජීවන චක්‍රය කියන නම මේකට කියන්නේ කියලා. දැන් අපි බලමු සමනලයා. ඊට පස්සේ බිත්තර තියෙනවා. දලඹුවා. පිලවා. මෙන්න මේක තමයි සමනලයාගේ ජීවන චක්‍රේ ප්‍රධාන කොටස් ටික. සමනලයා, බිත්තර, දලඹුවා, පිලවා. සමනලයා ඉන්නවා. ඊට පස්සේ පුතේ සමනලයා මොකද කරන්නේ? ගහක කොළයක පුංචි අත්තක බිත්තර දානවා. ඊට පස්සේ ඒ බිත්තර වලින් දලඹුවෙක් හැදෙනවා. ඒ දලඹුවා කොළ කාලා වැඩෙනවා. ඒ කොළ කාලා වැඩුණු දලඹුවා ඊට පස්සේ පිලවා බවට පත් වෙනවා. ඊළඟට පිලවා මොකද කරන්නේ? කෝෂේ පලාගෙන සමනලෙක් විදියට පියඹලා යනවා. සමනලෙක් බවට පත් වෙනවා. සමනලයා, බිත්තර, දලඹුවා, පිලවා. මේ සමනලයා බවට ආයෙ පත් වුණාම යා නැවත බිත්තර දානවා. මේක නවතින්නේ නැහැ. මේක නැවත සිදු වෙනවා. ඒ නිසා අපි මේකට කියනවා චක්‍රයක් කියලා. මේක චක්‍රාකාරව සිදු වෙන නිසා අපි කියනවා සමනලයාගේ ජීවන චක්‍රය කියලා. එහෙනම් මතකයිනේ සමනලයා ඉන්නවා. සමනලයා බිත්තර දානවා. ඒ බිත්තර වලින් දලඹුවෙකු බිහි වෙනවා. ඒ දලඹුවා මොකද ඊළඟට පිලවා බවට පත් වෙලා එයා කෝෂයක් හදාගෙන ඒ කෝෂයෙන් ගැලවිලා ගිහිල්ලා සමනලෙක් බවට පත් වෙනවා. පුතාලා බලපු වීඩියෝ එකෙමුත් පියවරෙන් පියවර පෙන්වන්නේ ඒ සමනලයා කොහොමද එයාගේ ජීවන චක්‍රය ඉදිරිපත් කරන්නේ කියලා. සමනලයාගේ උපතේ විවිධ අවස්ථා අනුපිළිවෙලින් තමයි අපි දැන් මේ කියන්න ලෑස්ති වෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ අනුපිළිවෙල කියලා. බිත්තරෙන් පණුවා හටගනි. පණුවා කුල කෑම ආරම්භ කරයි. සිවිය ගැලවී යයි. පණුවා කෝෂය සාදයි. කෝෂය පැලී යයි. සමනලයා කෝෂයෙන් එළියට එයි. මෙන්න මේ විදිහට තමයි පුතේ පියවරවල් ටික තියෙන්නේ. එතකොට අපි මේ එකින් එක අරගෙන බලමු මොනවාද මේ පියවරවල් යටතේ අපිට කියලා දෙන්නේ කියලා. දැන් අපි මුලින්ම සමනලයාගේ වීඩියෝ බැලුවා. ඊට පස්සේ ප්‍රධාන අවස්ථා ටික ඉගෙන ගත්තා. දැන් මේ අස්තරේ තියෙන කොටස් ටික අපි අනුපිළිවෙලින් ඉගෙන ගන්න තමයි දැන් මේ යන්නේ. බිත්තරෙන් පණුවා හටගනි. දැන් පුතාලා දන්නවා ඒ ඉන්න සමනලයා මොකද කරන්නේ? බිත්තර දානවා. සමනලයා බිත්තර දාන්නේ කොහෙද කියලා මං කිව්වේ? පුංචි කොළයක් යට නැත්තම් අත්තක් යට. ඉතින් මේ බිත්තර වලින් ඔන්න පුතේ බලන්න බිත්තරෙන් පණුවා හටගනි. ඒ කියන්නේ මොකද්ද? ඒ බිත්තර වලින් ඔන්න පණුවෙක් එන්න පටන් ගත්තා. සමනලයා එක බිත්තරයක් නෙමෙයි දාන්නේ. බිත්තර රාශියක් දානවා. සමහරක් බිත්තර සුදු පාටයි, අලු පාටයි, කහ පාටින් මෙහෙම සමනලයාගේ බිත්තර අපිට ඒ සමනල වර්ගය අනුව වෙනස් වෙනවා. ඒ බිත්තරෙන් ඔන්න පණුවෙක් හට ගන්නවා. පණුවා කොළ කෑම ආරම්භ කරයි. පුතාලා දන්නවා අපිට හැදෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි කනවා, කෑම ගන්නවා. ගහක් වැඩෙන්න නම් අපි වතුර පොහොර දානවා. ඒ වගේ මේ පණුවා හැදෙන්න නම්, වර්ධනය වෙන්න නම් මොකද කරන්නේ? ඒ පණුවත් තමන් ඉන්න වටේ තියෙන ගස්වල තියෙන කොළ ආහාරයට ගන්නවා. එහෙනම් පිළිවෙලින් ගත්තම දෙවෙනියට මොකද්ද අපි කියන්නේ? පණුවා කොළ කෑම ආරම්භ කරයි කියලා. ඊළඟට මේ පණුවගේ සිවියක් තියෙනවා. මොකද තුන්වෙනි එක බලමු. සිවිය ගැලවී යයි. මේ පණුවගේ තියෙන මේ සිවිය ගැලවිලා යනවා.
එහෙනම් තුන්වෙනි කොහොමද වෙන්නේ? සිවිය ගැලවී යයි. හතරවෙනි එක බලමු අපි. පණුවා කෝෂයේ සාදයි. සිවිය ගැලවිලා ගියාට පස්සේ පුතේ මේ පණුව කෝෂයක් හදනවා. පුතාලා වීඩියෝ එකෙමුත් දකින්න ඇති. ඒ කෝෂය හදනවා. මේ කෝෂය එකපාර නෙමෙයි හදන්නේ. දවසින් දවස ටිකෙන් ටික චුට්ට චුට්ට තමයි හදන්නේ. ඒ හදන කෝෂය සම්පූර්ණම කෝෂයක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟ පියවර කෝෂයේ පැලී යයි. මම කියවනේ සමනලයා දවසින් දවස එයාගේ චක්‍රයේදී සිවිය ගැලවිලා ගියට පස්සේ පණුවගේ කෝෂය හදනවා. ඒ කෝෂය පැලිලා යන්න ඕනේ පුතේ. අන්තිම එක සමනලයා කෝෂයෙන් එළියට එයි. කෝෂයේ පැලිලා ගියාට පස්සේ යා එළියට එනවා. බිත්තරෙන් පණුව හට ගන්නවා. මෙන්න මේ විදිහට මතක තියන්න. බිත්තරෙන් පණුව හට ගන්නවා. ඊට පස්සේ මේ පණුව වර්ධනය වෙන්න කොළ කනවා. ඊට පස්සේ යාගේ සිවිය ගැලවිලා යනවා. සිවිය ගැලවිලා ගියාට පස්සේ පණුව මොකද කරන්නේ? කෝෂයක් හදනවා. ඒ හදාගන්න කෝෂේ පැලිලා යනවා. ඊට පස්සේ පැල්ලා ගියාට පස්සේ අපි දකින අපි ආස කරන සමනලෙක් ඒකෙන් එළියට එනවා. එහෙනම් සමනලයාගේ උපතේ විවිධ අවස්ථා ඇහුවොත් මෙන්න මේ ටික තමයි පුතාලා මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි සමනලයාගේ ජීවන චක්‍රය ඉගෙන ගත්තානේ. අපි පුංචි ක්‍රියාකාරකමක් කරන්න ලෑස්ති වෙමු. දැන් මම කිව්වා සමනලයාගේ ජීවන චක්‍රය අපිට එක දවසකින් බලා ගන්න පුළුවන්ද? බෑ. ඕනනම් අපිට වීඩියෝ එකකින් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු ස්වභාවික පරිසරයෙන් අපිට මේ ජීවන චක්‍රය බලා ගන්න පුළුවන්. ඒත් පොඩ්ඩක් අපහසුයි. ඔන්න අපි පළවෙනි දවසේ ගිහිල්ලා බලනකොට සමනලයාගේ බිත්තර තියෙනවා. ඔන්න ගහක කොළයක සමනලයාගේ බිත්තර තියෙනවා. එදා හොඳටම වහිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ බිත්තර ටික හේදිලා යනවා. නැත්තම් ඒ බිත්තර තිබ්බ අත්ත කැඩෙනවා. එහෙම වුණාම අපිට හැමදේම දිගින් දිගටම මේ චක්‍රය බලන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා අපිට පහසුවෙන් නිවැරදිව මේ චක්‍රය බලා ගන්න අපි පුංචිම පුංචි ක්‍රියාකාරකමක් කරනවා. අපි බලමු. ක්‍රියාකාරකමේදී පුතේ අපිට පළවෙනි පියවර වීදුරු බෝතලයක් සපයා ගන්න. අපි බලමු කොයි වගේ වීදුරු බෝතලයක්ද සපයා ගන්න ඕනි කියලා. මේ වගේ විනිවිද පේන පතුලේ අපි හරියටම පෘෂ්ඨයක් මත තියන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් බෝතල් වල හැඩය අනුව අපිට පෙරලෙන්න ඉඩකඩ වැඩි. එහෙම නැති විනිවිද පේන බෝතලයක් ගන්නවා. ඉතින් මේ බෝතලේ කඩතොළු මුකුත් තියෙන්න බෑ. ඒ වගේ බෝතලයක් අපි හොයාගන්න ඕනේ. මේ වගේ බෝතල් පුතාලට පහසුවෙන් ඔන්න හොයාගන්න පුළුවන්. පුතාලා මුළු තැන්ගෙට ගියාම අම්මගෙන් උදව්වක් අරගෙන මෙන්න මේ වගේ විනිවිද පේන වීදුරු බෝතලයක් හොයාගන්න. ඒක තමයි අපේ ක්‍රියාකාරකමේ පළවෙනි පියවර. ඊළඟට අපි බලමු. කතරු මුරුංගා වැනි ශාක පත්‍රවල යටිපැත්තේ බොහෝ අවස්ථාවලදී සමනලීන්ගේ ජීවන චක්‍රයේ මූලික අවස්ථාව වන බිත්තර සුලභව දැකිය හැකි. එහෙයින් එවැනි බිත්තර සහිත පත්‍ර සමග කුඩා අතු කැබිලි කීපයක් සපයා ගන්න. අපි බලමු මේ මොකද්ද කියන්නේ කියලා. පුතේ සමනලියාගේ බිත්තර හොයාගන්න ඕන හැම ගහක පත්‍රයක් ඇටම නෑ. දැන් අපේ රටේ ගත්තොත් අපිට කතරු මුරුංගා ශාකේ පහසුවෙන් දකින්න පුළුවන්. මෙන්න මේ වගේ සමනලු බිත්තර දාන ශාක පත්‍ර තියෙනවා. ඒ වගේ පත්‍රයක් හොයාගන්න ඕනේ. හොයාගන්න නම් අපි මොකද කරන්න ඕනේ? හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ. නිරීක්ෂණය කරද්දී අපි මොකද්ද? පුතාලට ඕනනම් අත්කාචියක් යොදා ගන්න පුළුවන්. පුතාලා ඒ වගේ ගහක් හොයාගෙන ඒ ගහෙන් හොඳට කොළේ නිරීක්ෂණය කරලා බලන්න ඒකේ සමනලයාගේ බිත්තර තියනවාද කියලා. මම කිව්වා සුදු අලු කහ මේ විදිහට චූටි චූටි බිත්තර රාශියක් තියෙනවා. එතකොට අපි ඒ වගේ එක අත්තක් හරි ඒ කොළේ විතරක් කඩාගන්නේ නැහැ. අපි හිතමු කතරු මුරුංගා ගහක නම් ඒ පුංචි අත්තම කඩා ගන්න ඕනේ. කඩාගෙන අරගෙන එන්න ඕනේ. කඩද්දී ඒ බිත්තර හැලෙන්නේ නැති වෙන්න. එතකොට අපේ අතේ ගෑවෙන්නේ නැති වෙන්න අපි පරිස්සමට කඩා ගන්න ඕනේ. මේ පුතාලට පළවෙනි ඡායාරූපයෙන් පේන්නේ ඒ වගේ බිත්තර. මමත් පුතාලත් එක්ක එකතු වෙලා මේ ක්‍රියාකාරකම කරන්න ඕන හින්දා මමත් මෙන්න ඒ විදියට බිත්තර තියෙන පත්‍රයක් හොයාගත්තා. මේ රූප සටහනේ මේ කළු පාටින් කොටු කරලා තියෙන්නේ මම ගත්තු ශාක පත්‍රයේ තියෙන සමනලයාගේ බිත්තර කීපයක්. අපි බලමු දැන් දෙවෙනි පියවර හරි බෝතලයක් හොයාගත්තා. ඊළඟට
බිත්තර තියෙන ශාක පත්‍රයක් හොයාගත්තා. ඊළඟට අපි බලමු. බිත්තර වලට හානියක් නොවන ආකාරයට එම අතු කැබලි බෝතලය තුලට ප්‍රවේශමෙන් දමන්න. මොකද්ද මේ කියන්නේ? අපි දැන් අර බිත්තර තියෙන අත හොයාගත්තා. අපි ඒක අර බෝතලේ අරන් ඒ බෝතලෙට දාන්න ඕනේ. දාත්ති පුතේ බිත්තර වලට හානියක් වෙන්න පුළුවන්ද? බෑ. බිත්තර වලට හානියක් නොවන විදියට අපි ඒ අත අරගෙන ඒ බෝතලෙට දාන්න ඕනේ. පුතේ ඔය අත මැලවුනොත් අපිට දිගටම මේ පරීක්ෂණය මේ ක්‍රියාකාරකම හොඳින් කරන්න බැරි වෙනවා. ඒ හින්දා අපිට ඕනේ නම් පුළුවන් මේ බෝතලය ඇතුළට චූටි බෝතලයක් වගේ එකක් අරගෙන ඒකට වතුර ටිකක් පුරවලා මේ අත ඒක ඇතුළට දාන්න. එතකොට මේ අත මැලවෙනවද? නෑ. එතකොට අපිට මේ ක්‍රියාකාරකම ගොඩාක් සාර්ථකව කරගන්න පුළුවන්. මේ කහ පාටින් කුටු කරලා තියෙන්නේ ඒ මගේ ගත්ත අත්තේ බිත්තර තියෙන කොටස. ඒ කොටස විනාශ වෙන්නේ නැති වෙන්න, අතේ ගෑවෙන්නේ නැති වෙන්න අපි පරිස්සමට බෝතලය තුලට දාගන්න ඕනේ. ඊළඟ පියවර බලමු. පසුව බෝතලය කඩදාසියකින් වසා නූලක් හෝ රෙදි පටියක ආධාරයෙන් බෝතලයේ කට හොඳින් වැසෙනසේ ගැට ගසන්න. ඔන්න අපි ඊළඟට කියනවා අපි දැන් අර අත්ත බෝතලය ඇතුළට දාගත්තා. දැන් මොකද්ද කියන්නේ? කඩදාසියක් ගන්න. එහෙම නැත්නම් පේපර් සර්විස් ගන්නවද ඔයාලා? ඒකක් වුණත් හොඳයි. ජෑම් බෝතලය අරගෙන ඒක කට තියලා අපි පුංචි රෙදි පටියකින් හරි නැත්නම් ලණු කැබැල්ලකින් හරි නූලකින් හරි අපි මේක ගෙට ගහ ගන්න ඕනේ. පුතාලට පේනවා ඇති මම පළවෙනි රූපේ තියෙන්නේ කඩදාසියක් අරගෙන. දෙවෙනි රූපේ පොඩි දැල් කෑල්ලක් තියෙන. ඔයාලා කියන්නේ net රෙදි කියලා. අන්න ඒ වගේ එකක් වුණත් අපිට මේකෙදි යොදා ගන්න පුළුවන්. හැබැයි අපි හොඳින් කට ගැට ගසන්න ඕනේ. හරි. අපි එහෙනම් ඊළඟ පියවර මොකද්ද කියලා බලමු. බෝතලයේ තුනට හොඳින් වාතය ඇතුල් වනසේ අල්පෙනෙත්තක් ආධාරයෙන් කඩදාසිය සිදුරු කරන්න. මොකද්ද මේ කියන්නේ? අපි කඩදාසියක් ගත්තා. ඒක ගෙට ගැහුවා. දැන් කියනවා ඒක සිදුරු කරන්න කියලා. පුතාලට මේ ඡායාරූපයෙන් හොඳට පේනවා ඇති. අපි ගත්තේ බෝතලේ ඒ කඩදාසිය වගේ ගත් එක සිදුරු කරනවා අල්පෙනෙත් එකේ. ඇයි මෙහෙම සිදුරු කරන්නේ? කවුරු හරි අහන්න පුළුවන්. අපි සිදුරු කරන්නේ පුතේ මේකේ හැදෙන්නේ සතෙක්, ජීවියෙක්. එතකොට එයාට වාතය තියෙන්න ඕනේද? ඔව්. ඒ හින්දා තමයි අපි මේක සිදුරු කරන්නේ. මං කලින් කියපු විදිහට පුතාලා net රෙද්දක් ගත්තා නම් අපි ඒක සිදුරු කරන්න ඕනේ. හීනි net රෙද්දක් ගත්තා නම් ඒක සිදුරු කරන්න ඕනේ නැහැ. කඩදාසියක් ගත්තොත් පුතාලට පුළුවන් ඒක අල්පෙනෙත් එකෙන් සිදුරු කරන්න. විශාල සිදුරු නෙමෙයි. මේ පේන විදිහට කුඩා සිදුරු හදා ගන්න ඕනේ. ඊට පස්සේ බෝතලය තුල ඇති බිත්තරවල සිදුවන වෙනස්කම් දිනපතා නිරීක්ෂණය කරන්න. අර පළවෙනි රූපයෙන් තියෙන්නේ ගත්ත net කැබැල්ලක් කට ගැට ගහපු බෝතලයක්. ඊළඟට තියෙන්නේ කඩදාසියක් ගැට ගහපු බෝතලයක්. ඉතින් මෙහෙම අපි මේ දෙකෙන් ඕන විදිහකට අපිට හදා ගන්න පුළුවන්. ඒ වුණාට අපි කඩදාසියකින් පුතාලට හදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ පුතාලට පේනවා ඇති මේ පළවෙනි රූපේ මම අර කියපු විදිහට ඒ කොලේ අපි කඩා ගන්න කොලේ මැලෙන්නේ නැති වෙන්න මම වතුර චුට්ටකුත් පුංචි බෝතලයකට දාලා තියෙනවා. ඉතින් මේ බිත්තරවල සිදුවන වෙනස්කම් අපි දිනපතා නිරීක්ෂණය කරන්න ඕනේ. පුංචි පුතෙක් මෙන්න නිරීක්ෂණය කරනවා. පුතාලට පේනවා ඇති. ඒ විදිහට ඒක හොල්ලවන්න යන්නේ නැහැ. නිතර ඒක දිගාරින්න යන්නේ නැහැ. එහෙම නැතුව අපි පරිස්සමට පුරුදු වෙන්න ඕනේ මේක හොඳින් නිරීක්ෂණය කරන්න. එහෙනම් ඔන්න අපි දන්නවා සමනලයාගේ ජීවන චක්‍රයේ ආශ්‍රිත ක්‍රියාකාරකම පියවරෙන් පියවර කොහොමද නිරීක්ෂණය කරන්න කියලා. ඉතින් මේ නිරීක්ෂණය කළාට පස්සේ සමනලයාගේ ජීවන චක්‍රය පිළිබඳ වාර්තාවක් සකස් කරමු. මේ දැක්ක දේ අපි ලියන්නයි මේ ලෑස්ති වෙන්නේ. පුතාලට පුළුවන් මේකට චූටි පොත් බින්චක් හදන්න නැත්නම් වෙනම කොලයක් අරගෙන හදන්න පුළුවන්. දානවා දිනය වගුව කොටස් දෙකකට බෙදනවා. පළවෙනි පැත්තේ දිනය ඊළඟට නිරීක්ෂණය කළ දේ. අපි හිතමු පුතාලා පටන් ගන්න දවස තමයි මේ විදිහට බෝතලේ හදලා ඉවර කරපු දවස් තමයි නිරීක්ෂණය කරපු පළවෙනි දවසට එන්න ඕනේ. ඊට පස්සේ ඔන්න මං අරන් තියෙන්නේ 2021 3 වෙනි මාසේ 5 වෙනිදා. ඔන්න මං දකින්න දේ ලියනවා. එදා අපි ලියනවා බිත්තරේ කිසිදු වෙනසක් නැත. එහෙනම් අපි ඒක ලියනවා.
ඊළඟ දවසෙත් බලනවා. එදත් කිසි වෙනසක් නැත්නම් අපි නොලිය ඉන්නවද? නැහැ. හැමදාම අපිට දකින්න තියෙන දේ ලියන්න ඕනේ. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ ජීවන චක්‍රය සිදුවෙන්න දවස් කීයක් යනවද කියලා. ඒ විදිහට දවසින් දවස සමනලේ අපි බෝතලයේ තුල හැදුනට පස්සේ අපි ආව නිදහස් කරන්න ඕනේ. ඒ පියවර වෙනකම් අපි ලියන්න ඕනේ. දැන් පුතාලාට මම පෙන්වන්න යන්නේ මම මේ විදිහට පියවර කීපයකට හදාගත්තු බෝතලේ කොහොමද මේ ජීවන චක්‍රය හදාගන්න මම සකස් කළේ කියලා. පුතාලට පේනවා ඇති මේ විදිහට විනිවිද පේන බෝතලයක් අරගෙන තියෙනවා මම. ඒකට මං කිව්වනේ ගහේ අත්ත මැලවෙන්න තියෙන වතුර ටිකක් දාගෙන හදාගෙන තියෙනවා. කඩදාසි කොලයකින් මහලා ඒක සිදුරු කළා නූලකින් ගෙට ගහලා තියෙනවා. මේක හෙලවෙන්නේ නැති වෙන්න පරිස්සමට තියන්න. පුතාලට නිවසේ ඉඳගෙන මේ විදිහට සමනලයාගේ ජීවන චක්‍රය බලන්න ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. දැන් අපි සූදානම් වෙන්නේ තවත් ක්‍රියාකාරකමකට. ක්‍රියාකාරකම 2. ලස්සන කුරුල්ලෙක් හදන්නයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. අපිට ඒකට ඕන වෙනවා A4 කඩදාසියක් හරි A4 කාඩ්බෝඩ් එකක් හරි. ඔන්න මම A4 කාඩ්බෝඩ් එකක් ගන්නවා. ඒ අරගෙන අපි මුලින්ම කරන්න ඕනේ A4 කාඩ්බෝඩ් එක හරියටම දෙකට මැදින් නවා ගන්න ඕනේ. මෙන්න මේ විදියට දෙකට මැදින් නවනවා. මෙන්න මෙහිම පේන විදියට දෙකට මැදින් නවනවා. ඊට පස්සේ පුතාලා මෙහෙම නැව්වට පස්සේ පුතාලට පේනවා ඇති මේ නැවුම් ඉර තියෙනවා. ඒ නැවුම් ඉර දිගේ පුතාලට පුළුවන් කැමති කුරුල්ලෙක් ලස්සන්ට ඇඳ ගන්න. පැන්සල් අරගෙන පුතාලට කුරුල්ලෙක් අඳින්න පුළුවන්. මම ඔන්න කුරුල්ලෙක් මෙහෙම අඳිනවා. මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. මම පුතාලට පෙන්නන්නම් මම මේ විදිහට ඇඳ කුරුල්ලෙක්ව. මෙන්න තියෙනවා පුතේ අපි ඇඳගත්ත කුරුල්ලව. මෙහෙම ඇඳගත්ත කුරුල්ලව අපි ඊළඟට කරන්න ඕනේ කපන්න ඕනේ. පුතාලට පේනවා ඇති අපි ඇඳගත්ත කුරුල්ල අඳින්නේ හැම වෙලේම නැවුම් ඉර පැත්තට තියලා. ඊට පස්සේ අපි මේ ඇඳගත්ත කුරුල්ලා කතුරු අරගෙන කපන්න ඕනේ. මෙන්න මෙහෙම කුරුල්ලගේ අපි දන්නවා පියාපත් එහෙම ලස්සනට හැඩයක් එන විදිහට පුතාලා කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කපා ගන්න. දැන් මම පෙන්නන්නම් ඒ විදිහට කපපු එක. අර තියෙන කඩදාසියේ ඔන්න අපි දැන් මේ විදිහට කුරුල්ල කපලා වෙන් කරගත්තා. පුතාලට පේනවා ඇති. ඊට පස්සේ හොට රතු පාටයි වට අපිට කළු පාටින් ලස්සනට මේක අඳින්න පුළුවන්. අපිට පුළුවන් හොට මේ විදිහට ලස්සනට රතු පාට ගන්න. මම ඔන්න කළා පේන. ඊට පස්සේ අපිට මෙයාගේ ඇහැ අඳින්න පුළුවන්. පුතාලට පාට පැන්සල් හරි පැස්ටල් හරි ඕන දෙයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. පුතාලා සුදු පාට කොලයක් ගන්නවා නම් සම්පූර්ණයෙන්ම කුරුල්ලව පාට කරන්නත් පුළුවන්. මේක වටේ අපිට ලස්සනට කළු පාටින් අඳින්න පුළුවන්. ඒ විදිහට මම ඔන්න ඇඳගත්ත කුරුල්ල තමයි මේ ඉන්නේ. ඊට පස්සේ අපි මේ කුරුල්ලව තව ලස්සන කරන්න ඕන නම් මේ වගේ ඕන කඩදාසි තියෙනවා. අපි ලස්සන කඩදාසියක් අරගෙන මෙන්න මේකකින් අපිට ලස්සනට තටුවක් වගේ එකක් ඇඳ ගන්න පුළුවන්. ඇඳගෙන ඒ ඇඳගත්තු තටුවත් අපිට කපා ගන්න පුළුවන්. මම පුතාලට පෙන්නන්නම්. මම මේ විදියට තටුවක් ඇඳගෙන කපාගෙන තියෙන්නේ. මෙන්න තියෙනවා අපි ඇඳගත්තු තටුව. පුතාලට ඒක ලස්සනට මේ පියාපතේ අලව ගන්න පුළුවන්. ඊළඟට අපි කරන්න ඕනේ බීම බටයක් ගන්න ඕනේ. බීම බටයක් අරගෙන ඒක හරියට දෙකට මැදින් නවා ගන්න. ඔන්න නවා ගත්තා. ඊට පස්සේ පුතාලා ළඟ තියෙන ගම් නම් ගම් ගාලා මෙතන ගම් ටිකක් ගානවා. මේ පැත්තෙත් ගාලා මේක මේ විදිහට එන්න අලව ගන්න ඕනේ. මං ගාව තියෙන මම පහසුවට හොයාගත්තා ඩබල් ටේප්. ඒකෙන් කොටසක් කපලා මම ඔන්න එක කොටසක් පුතාලට අලවලා පෙන්නන්නම්.
පුතාලට ගම් තියෙනවා නම් ගම් වුණත් භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට ඇඳලා අපි මේ විදිහට නවාගත්තු බයිම් බටේ මෙහෙම අලව ගන්නවා. මේ විදිහට අපි මේ පැත්ත වගේම මේකේ අනිත් පැත්තත් මෙහෙම අලව ගන්න ඕනේ. මම පෙන්නනම් මේ විදිහට හදාගත්ත කුරුල්ලෙක්ව. ලස්සනට පාටින් පුතාලට මේක හදන්න පුළුවන්. මේ විදිහට හදාගත්තු එක කුරුල්ලෙක්. මේ විදිහට හදාගත්ත තවත් කුරුල්ලෙක්. පුතාලට මේ කුරුල්ල දෙන්නම් බලා ගන්න පුළුවන්. දැන් අපි මේකෙන් කුරුල්ල හැදුවට පස්සේ මේ කුරුල්ලා ලස්සන්ට අහසේ පියාසර කරවන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට පුතේ මේක අල්ල ගන්න ඕනේ. මෙහෙම අල්ල ගන්න ඕනේ. පුතාලට පේනවා ඇති එක අතකින් බෙල්ල යට කොටසත් අනිත් අතින් තමයි අපි මේ බීම වටේ අල්ලගන්නේ. ඊට පස්සේ ලස්සන්ට අපිට පුළුවන් මේ කුරුල්ලා පියාඹන විදියට. බලන්න කුරුල්ලව ලස්සන්ට පියාඹන විදියට කුරුල්ලු සමනල්ලු හදන්න පුළුවන්. ඉතින් දැන් අපි ලස්සන කුරුල්ලෙක් හැදුවා. ඊළඟට අපි සූදානම් වෙන්නේ සතුන්ගේ විවිධ චර්යා ගැන කියවෙන කවි ගීත රස විඳින්න. ගිරෙන් ගිරට පෙන ලැබුම් සොයා පුබු දමින් අරුණ කළමා. මේ හනුමාවන්න මේන පුංචි කොටසක්. මේකෙන් කියවෙන්නේ පුතේ වඳුරොන්ගේ චර්යා ගැන. ඔන්න මම පුතාලට ගායනා කරලා පෙන්නන්නම් මේ පොඩි කොටස. ගිරෙන් ගිරට පැන ලැබුම් සොයා පුබු දමින් අරුණ කළමා. ගොර දෙමින් නැවත වට පිටින් බලතිනෙක උසුළු විසුළු පුදුමා. ඒ වඳුරගේ හැසිරීම තමයි ඒකින් පෙන්눔 කරන්නේ. ඒ වගේම අපිට තව සතුන් ගැන කියවෙන ඕන තරම් ගීත තියෙනවා. මේත් එක්තරා ගීතයක්. ඉතින් පුතාලට මේ විදියට සතුන්ගේ චර්යා ගැන කියවෙන ගීත රස විඳින්න පුළුවන්. එහෙනම් අපි අපාවට සත්තු පාඩම පළවෙනි කොටසත් ඉගෙන ගත්තා එදා. අද දෙවෙනි කොටස ඉගෙන ගත්තා. අපි දැන් සත්තුන්ට ආදරය කරන්නේ කොහොමද? සතෙක් හොඳින් නිරීක්ෂණය කරන්නේ කොහොමද? සමනලයාගේ ජීවන චක්‍රය මොකද්ද? මෙන්න මේ දේවල් ඉගෙන ගත්තා. අපි මේ දේවල් ඉගෙන ගන්නවා වගේම පුතේ සත්තුන්ට ආදරය කරන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. අපි සත්තුන්ට එක්ක සාමකාමීව ජීවත් වෙන දරුවෝ බවට පත් වෙන්න ඕනේ. එහෙනම් අද දවසේ පාඩම අවසන් කරනවා. පුතාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.